හොඳයි හැම කෙනෙක්ම සුවපත් වේවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා රාහුලෝවාද සූත්‍රයයි. මේ මහා රාහුලෝවාද සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අර කුඩා රාහුල හාමුදුරුවන්ටයි. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට මේ රාහුල හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සමග පිණ්ඩපාතේ වඩිනවා. මෙන්න මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා දෙනවා මේ කුඩා රාහුල හාමුදුරුවන්ට. රාහුල මේ රූප පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලා. රූප පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලා. මෙන්න මෙහෙම රූප 11 ආකාර රූප තියෙනවා කියලා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, බාහිර රූප, අජ්ජත්තික රූප, ප්‍රනීත රූප, අප්‍රනීත රූප මෙන්න මේ ආදී වශයෙන් රූප જાති 11ක් තියෙනවා කියලා විග්‍රහ කරලා දෙනවා. එතකොට රාහුල හාමුදුරුවෝ කියනවා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ රූප පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලා. ඊට බුදුහාරෝ දේශනා කරනවා නැහැ රූප විතරක් පිළිබඳ නෙමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳවම අවධානයෙන් ඉන්න ඕන කියලා. ඊට පස්සේ හවස් වරුවේ මේ කුඩා රාහුල හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ මුණ ගැහුණාම සරියුත් හාමුදුරුවෝ කියනවා රාහුල ආනපාන සති සමාධිය වඩන්න කියලා. ඊට පස්සේ මේ රාහුල හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගිහිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ආනපාන සති සමාධිය කියන්නේ? කොහොමද මේ ආනපාන සති සමාධිය වඩන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ නැවතත් මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අවකාශ අර ච ධාතු විභංගයෙන් ධාතු කොටස් 5ක් ගැන විග්‍රහ කරලා මේ විඥාණය ගැන විග්‍රහයක් කරන්නේ නැහැ. ඇත්තෙන්ම මේ විඥාණය ප්‍රඥාව බවට ඇති කරගන්නේ කෙසේද කියන එක තමයි මේ කියලා දෙන්නේ රාහුල හාමුදුරුවන්ට. ඒක නිසා මෙතන තියෙන්නේ ච ධාතු විභංගයක්. එතකොට අපි බලමු මොකද්ද මේ බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට කොහොමද මේක විග්‍රහ කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. මෙත්තන් රාහුල භාවනම් භාවේ. රාහුල මෛත්‍රිය භාවනා කරන්න. මෙත්තන්. මෙත්තං හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. මේ මෛත්‍රිය භාවනා කරලා මොකද කරන්න ඕනේ? මෛත්‍රිය භාවනා කරලා මේ ව්‍යාපාදය ප්‍රාහණය කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එහෙනම් මේ මෛත්‍රිය වඩන්න ඕනේ කොයි වෙලාවටද? මේ සිතේ ව්‍යාපාදයේ උපදිනකොට මෙන්න මේ ව්‍යාපාදයේ ප්‍රාහණය කරන්න තමයි මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. කරුණං රාහුල භාවනම් භාවේ. රාහුල කරුණාව භාවිතා කරන්න. කරුණං හිතේ රාහුල භාවනම් භාවයතු යා විහෙසාසා පහිස්සති. කරුණාව භාවනා කරලා මොකද කරන්න ඕනේ? විහෙසාව ප්‍රාහණය කරන්න ඕන. මොකද්ද මේ විහෙසාව කියන්නේ? තමාව හෝ අනුන්ව කායික හෝ මානසික වශයෙන් වෙහෙස කරවන සිතක්. එහෙමත් නැත්නම් තමාගේ හෝ අනුන්ගේ නිවන් දැකීමට බාධා ඇති කරන සිතක්. බාධා ඇති කරනවා. විහෙසා. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් තමන්ට හෝ අනුන්ට හෝ නිවන්නට මේ නිවන් දකින්නට බාධා ඇති කරන සිතක් ජනිත වෙන වෙලාවට මොකද කරන්න ඕන? අන්න ඒ වෙලාවට කරුණා සහගත සිතක් ඇති කර ගන්න ඕන. ඒකයි තේරුම් ගන්න. එහෙනම් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන කරුණාව? කරුණන් ඒ කියන්නේ තමාගෙත් අනුන්ගෙත් නිවන් දැකීමට තියෙන බාධක ඉවත් කරන්න ඕන. අන්න ඒ සඳහා සිතක් ඇති කරගන්න ඕන. කරුණන් ඒකයි තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරුණාව කියලා කියනවා. අපි ඔය කියන කරුණාව මොකද්ද? අපි හිතමු දැන් අපි පාරේ යනකොට හිඟන්නෙක් ඉන්නවා. අපිට ඒ පුද්ගලයා පිළිබඳ මොකක්ද ඇති වෙන්නේ? අපි කියනවා කරුණාවක් කියලා. ඇත්තෙන්ම අපිට ඇති වෙන්නේ අනුකම්පාවක්. ඒ පුද්ගලයා නිසා අපේ සිතේ යම්කිසි කම්පනයක් ඇති වෙනවා.
අපි ඒක නිසා ඒ පුද්ගලයාට මොකද කරන්නේ? මුදල් කීපයක් දෙනවා, එක්ක කෑම වේලක් හරි මොන හරි දීලා ඒ පුද්ගලයාට తాවකාලික සුවයක් උදා කරලා දෙනවා. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන කරුණාව. බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට ඒ පුද්ගලයාට හරි මේ දුකින් මිදී නිදහස් වෙන ක්‍රමවේදය කියලා දෙන්න පුළුවන් නම්, ඒ පුද්ගලයාටත් මේ දුකින් මිදී නිදහස් වෙන්න තියෙන බාධක ඉවත් කරන්න පුළුවන් නම්, අන්න ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් නම්, අන්න ඒ සිතක් ඇති කරගන්න ඕන. අන්න එහෙම සිතක් ඇති කරගෙන අර විහෙසා සහගත සිත ප්‍රාහණය කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා විහෙසා සහගත සිතක් උපදින්න එනකොට අපි මොකද කරන්න ඕනේ? කරුණා සහගත සිතක් ජනිත කරලා ඒ විහෙසාව ප්‍රාහණය කරන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. මුදිතං රාහුල භාවනං භාවේහි. රාහුල මුදිතාව භාවිතා කරන්න. මුදිතාව භාවනා කරන්න. මුදිතං හිතේ රාහුල භාවනං භාවයතු යා අරතිසා පහිස්සති. මුදිතාව භාවනා කරලා මොකද කරන්න කියන්නේ? අරතිය ප්‍රාහණය කරන්න කියලා කියනවා. අරතිය ප්‍රාහණය කරන්න කියලා කියනවා. මොකක්ද අරතිය කියලා කියන්නේ? අරතිය කියලා කියන්නේ ඊර්ෂ්‍යාවටයි. එහෙනම් ඊර්ෂ්‍යා සහගත සිතක් උපදින්න එනකොට අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ වෙලාවට මුදිතා සහගත සිතක් ජනිත කරලා මේ ඊර්ෂ්‍යා සහගත සිත ප්‍රාහණය කරන්න ඕන. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ මුදිතං කියලා කියන්නේ? දැන් උදාහරණයක් විදිහට කියනවා මේ අම්මා ළඟ මේ මුදිතා ගුණය තියෙනවා කියලා. ඇයි? මේ අම්මට තමාගේ දරුවෝ කවුරු හෝ තමාගේ දරුවෝ යම් කිසි ජයග්‍රහණයක් ලැබපුවාම භෞතික ලෞකික වශයෙන් හෝ යම් කිසි දේවල් ලබා ගත්තාම ඒ දරුවෝ වගේම මේ අම්මා සතුටු වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. අපි බලමු තවත් උදාහරණයක්. අපි හිතමු ඉස්කෝලේ එක පන්තියේ ළමයි දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් විභාගේ පාස් වෙනවා. එක්කෙනෙක් විභාගේ ෆේල් වෙනවා. එතකොට අර විභාගේ ෆේල් වෙච්ච යාළුවට විභාගේ පාස් වෙච්ච යාළුවා කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. හැබැයි අර විභාගේ ෆේල් වෙච්ච යාළුවටත් පුළුවන් නම් අර තමාගේ යහළුවා වගේම තමනුත් ඒ අනුන් ලැබපු ජයග්‍රහණයට තමා ලැබපු ජයග්‍රහණයක් වගේම සතුටු වෙන්න. අන්න ඒක තමයි මුදිතා ගුණය. ඒක අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ ඊර්ෂ්‍යා සහගත සිතක් උපදින්න එනකොට අපි මොකද කරන්න ඕනේ? මුදිතා සහගත සිතක් ජනිත කරලා මේ ඊර්ෂ්‍යා සහගත සිත ප්‍රාහණය කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපෙක්ඛං රාහුල භාවනං භාවේහි. උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවයතු යෝ පටිගෝසෝ පහිස්සති. පටිග සහගත සිතක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ? උපෙක්ඛා සහගත සිතක් ජනිත කරලා මේ පටිග සහගත සිත ප්‍රාහණය කරන්න ඕනේ. මොකද්ද මේ පටිගය කියලා කියන්නේ? මොකද්ද මේ පටිගයයි ව්‍යාපාදයයි අතර තියෙන වෙනස? පටිඝය කියලා කියන්නේ යමෙකුට තමා කෙරෙහි තරහක්, ද්වේෂයක් ඇති වෙනවා නම් ඒකට අපි කියනවා පටිඝය කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට අපේ කකුල ගලක පැදුනහම අපිට අපි එක්කම තරහ යනවා. ඒ වගේම අපි හිතමු අපි ඉස්කෝලේ හෝ මොනවා හෝ අපිට යම් කිසි දෙයක් වැරදුනහම සමහර විට අපිට කායකට තරහ යන්නේ තමා එක්කම තරහ යනවා. අන්න ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ? උපෙක්ඛා සහගත සිතක් ජනිත කරලා මේ පටිඝ සහගත සිත ප්‍රාහණය කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අසුභං රාහුල භාවනං භාවේහි. රාහුල අසුභය භාවනා කරන්න. අසුභං හිතේ රාහුල භාවනං භාවයතු යෝ රාගෝසෝ පහිස්සති. මේ රාග සහගත සිතක් උපදින්න එනවනම්, රාගය උපදින්න එනවනම් මොකද කරන්න ඕනේ? අන්න ඒ වෙලාවට ඒ රාගය ප්‍රාහණය කරන්න මොකද කරන්න ඕනේ? අසුභ සහගත සිතක් ජනිත කරන්න ඕනේ. ඒ කියන්නේ අසුභානුස්සතිය වඩන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. අසුභානුස්සතිය වඩන්න ඕනේ.
අපි මීට කලින් සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙනවා. ඒකෙදී අර බුදුහාමුදුරුවෝ අර අසුභානුස්සතිය වැඩිම සඳහා කර්මස්ථාන පෙන්නලා දීලා තිනවා. පටික්කුල මනසිකාරය ආදී කර්මස්ථාන පෙන්නලා දීලා තිනවා. ඒක නිසා රාග සහගත සිතක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ? අසුභානුස්සතිය වඩලා අසුභය මෙනෙහි කරලා අර රාග සහගත සිත ප්‍රාහණය කරන්න ඕන. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරනවා අනිච්ච සංඥාන් රාහුල භාවනම් භාවේහි. රාහුල අනිච්ච සංඥාව භාවනා කරන්න. අනිච්ච සංඥාව භාවිතාවට ගන්න. අනිච්ච සංඥාන් හිතේ රාහුල භාවනම් භාවයතු යෝ අස්මිමානෝ සෝ පහිස්සති. අස්මිමානෝ. මේ අස්මිමානය මමත්වය මඤ්ඤතාවය මගේ කරගන්න අල්ලගන්න උපාදානය කරගන්න යනකොට අන්නේ වැනි සිතක් ඇති වෙනකොට මොකද කරන්න ඕනේ? අනිච්ච සංඥාව වඩන්න ඕන. අනිච්ච සංඥාව වඩන්න ඕන. ඒකයි තේරුම් ගන්න. අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවෝ තවත් දේශනා කරලා තියෙනවා අර අට්ඨියති හරායති ජිගුජ්ජති. මෙන්න මේ ආකාරයෙන්. ඒක නිසා මේ අස්මිමානය උපදින්ට එනකොට මොකද කරන්න ඕනේ? අනිච්ච සංඥාව භාවිතාවට ගන්න ඕන. අනිච්ච සංඥාව භාවිතා කරලා අස්මිමානය ප්‍රාහණය කරන්න ඕන. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා ආනපානස්සතින් රාහුල භාවනම් භාවේහි. රාහුල ආනපාන සති සමාධිය වඩන්න. ආනපානස්සතින් හිතේ රාහුල භාවනා භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංස. මේ ආනපාන සති සමාධිය මහප්පලා හෝති මහානිසංස. ඒක දැන් අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ට කරුණු 7ක් විග්‍රහ කළා. කරුණු 7ක් විග්‍රහ කළා. පළවෙනි එක තමයි මෛත්‍රිය, දෙවෙනි එක තමයි කරුණ, පළවෙනි එක මෙත්තන්, දෙවෙනි එක කරුණං, තුන්වෙනි එක මුදිතං, හතරවෙනි එක උපේක්ඛං, පස්වෙනි එක අසුභං, හයවෙනි එක අනිච්ච සංඥා. අනිච්ච සංඥා. හැබැයි කරුණු 6ක් කිව්වට ඒ 6 දෙපැත්තක් විග්‍රහ කරලා තියෙනවා. මේක තේරුම් ගන්න නම් අපි ද්වතාවය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒක නිසා මෙතන කරුණු 6ක් ඒ කරුණු 6 දෙපැත්තක් විග්‍රහ කරලා තියෙනවා. භාවිතාවට ගන්න ඕන කරුණු 6ක් ප්‍රාහණය කරන්න ඕන කරුණු 6ක්. ඒ කියන්නේ අස්ස කරන්න ඕන කරුණු 6ක් පස්ස කරන්න ඕන කරුණු 6ක්. එහෙමත් නැත්නම් ආන කරන්න ඕන කරුණු 6ක් පාන කරන්න ඕන කරුණු 6ක්. ඒක තමයි මේ 7 වෙනි කරුණ වශයෙන් පෙන්නලා දෙන්නේ. ආන පාන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. සිත පිරිසිදු වෙනදී ආන කරන්න ඕන. සිත අපිරිසිදු වෙනදී පාන කරන්න ඕන. මොනවාද සිත අපිරිසිදු වෙනදී? ඒවා තමයි ව්‍යාපාදය, විහේසා, අරති, පටිගෝ, රාගෝ, අස්මිමාන. ඒවා ප්‍රාහණය කරන්න ඕන. එහෙනම් මොනවාද සිත පිරිසිදු වෙනදී ආන කරන්න ඕන දේවල් මොනවද? ඒවා තමයි මෙත්තං, කරුණං, මුදිතං, උපේක්ඛං, අසුභං, අනිච්ච සංඥාං. ඒවා තමයි ආන කරන්න ඕනේ. ආන පාන. ඒකයි තේරුම් ගන්න ඕනේ. ආන කළ යුතු කොටසක් තියෙනවා. පාන කළ යුතු කොටසක් තියෙනවා. අර සබ්බ පාප පස්ස. මෙන්න එහෙනම් සබ්බ පාප. ඒවා පස්ස කරන්න ඕනේ. ඒකට නම් මොකද කරන්න ඕනේ? කුසල අස්ස. මෙන්න එහෙනම් කුසල අස්ස. දැන් අපිට මෙහෙම කිව්වට මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. අපි ඒක නිසා බලමු කොහොමද මේක තේරුම් ගන්න පුළුවන් කියලා. මේක තේරුම් ගන්න නම් අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ හේතුඵල ධර්මය. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන හේතුඵල ධර්මය තේරුම් ගන්න ඕන. ඒක නිසා මොනවාද මේ හේතු? මොනවාද හේතු? රාගයේ හේතුවකි, ද්වේෂයේ හේතුවකි, මෝහයේ හේතුවකි. ඔය මොනාට හේතුද? අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ දෝමනස, ශෝක පරිදේව, උපායාසා හේවත් දුක හේවත් පැවැත්ම හේවත් දුක් පැවැත්මට හේතුයි. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දුකෙන්, මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න නම් මොනා කරන්න කියලාද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදය නිරෝධ කරන්න ඕන. ඒ කියන්නේ මේ සිතේ උපදින්න එන රාගය, ద్వේෂය, මෝහය
විතරාගී විතද්වේෂී විතමෝහී කරන්න ඕන. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාඳුරෝ දේශනා කරලා තියෙන ද්වතාවය. අපි මේ දක්වා කරපු ධර්ම දේශනාවලදී ද්වතාවය බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. සතර සතිපට්ඨානයත් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා අර බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනකොට අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන, එහෙම නැත්නම් බාල සමාගම, සතන් සමාගම, එහෙම නැත්නම් කරණීය ධර්ම, අකරණීය ධර්ම, එහෙමත් නැත්නම් ඒක තමයි කුසලයේ අකුසලයේ, එහෙමත් නැත්නම් අස්ස පස්ස ආන පාන පැවැත්ම අපවැත්ම රිය අරිය. ඔන්න ඔය ද්වතාවයේ තේරුම් ගන්න ඕන. ද්වතාවයේ තේරුම් ගත්තනම් මේ මහා රාහුලෝවාද සූත්‍රය බොහොම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපිට කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකම මොකද්ද? මේ දුකින් මිදී නිදහස් වෙන්න නම්, මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න නම් කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකම මොකද්ද? සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරන්න තියෙන ක්‍රමවේදය මොකද්ද? ඒකට තමයි අපි කියන්නේ මේ සතර කමඨහන් කියලා. සතර කමඨහන්. එහෙමත් නැත්නම් මේ සතර කමඨහන් විග්‍රහ කරලා තින්නේ කොහෙද? ඒ සූත්‍රයට තමයි අපි කියන්නේ සතිපට්ඨාන සූත්‍රය කියලා. එහෙනම් මේ සතිපට්ඨාන සූත්‍රයේදී අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා දීලා තින්නේ මොකද්ද? මේ සතර කමඨහන් වඩන ක්‍රමවේදයයි. අපි එහෙනම් මේ සමුදය නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? මේ සතර කමඨහන් වඩන්න ඕන. ඒ කියන්නේ මේ රාගයක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ? අසුභානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩපු ගමන් මරණානුස්සතිය වඩන්න ඕන. එහෙනම් සමතේ තමයි අසුභානුස්සතිය, විපස්සනාව තමයි මරණානුස්සතිය. ඒ දෙක හරියට නිවැරදිව වැඩුවා නම් මොකද වෙන්න ඕනේ? අර උපදින්න ආපු රාග බීජය උදුරා දමලා තියෙන්න ඕනේ. ඉදිරිලා තියෙන්න ඕනේ. ඒකට තමයි කිව්වේ බුද්ධානුස්සතිය කියලා. අන්න එහෙනම් රාගය විතරාගී කරන ක්‍රමවේදය. එහෙනම් ද්වේෂයක් උපදින්න නම් මොකද කරන්න ඕනේ? ද්වේෂයක් උපදින්න එනවා නම් මෙත්තානුස්සතිය වඩන්න ඕන. ඒක තමයි සමතය. මෙත්තානුස්සතිය වඩපු ගමන් මොකද කරන්න ඕනේ? මරණානුස්සතිය වඩන්න ඕන. දෙක නිවැරදිව ප්‍රායෝගිකව වැඩුවා නම් මොකද වෙන්න ඕනේ? අර උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දමලා තියෙන්න ඕන. අන්න එහෙනම් බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. ඒක තමයි මේ ද්වේෂය වීත ද්වේෂී කරන්න තියෙන ක්‍රමවේදය. එහෙමනම් මෝහයක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ? මෝහයක් උපදින්න එනකොට සමතයක් නැහැ. කෙලින්ම විපස්සනාව වඩන්න ඕනේ. ඒ කියන්නේ මරණානුස්සතිය වඩන්න ඕන. මරණානුස්සතිය වඩපුවාම මොකද වෙන්න ඕනේ? අර උපදින්න ආපු මෝහ බීජය උදුරා දමලලා තියෙන්න ඕන. ඒක නිසා බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න ඒක තමයි මෝහය විතමෝහී කරන ක්‍රමවේදය. එහෙනම් බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉති ඉමා චතුරාරක්කා භික්ඛු භාවේය සීලව. මේ තියෙන්නේ සතර සතිපට්ඨානයයි. යමෙක් මේ සතර කමඨහන් වඩනවා කියන්නේ සතර සතිපට්ඨානේ වඩනවා කියන එකයි. යමෙක් මේ සතර කමඨහන් වඩයිද ඒ කියන්නේ සතර සතිපට්ඨානය වඩනවා. එහෙනම් ඒ පුද්ගලයා තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. ඒක නිසා මෙන්න මේ සමුදය නිරෝධ කරන ක්‍රමවේදයම තමයි බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ටත් කියලා දෙන්නේ. දේශනා කරන්නේ. ඒක නිසා අපි බලමු. බුදුහාමුදුරුවෝ මොකද රාහුල හාමුදුරුවන්ට කරන්න කියන්නේ? මෙත්තන් රාහුල භාවනං භාවේහි. මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. මෛත්‍රිය භාවනා කරලා භාවිතා කරලා මොකද කරන්න කියන්නේ? ව්‍යාපාදය ප්‍රහාණය කරන්න. කරුණං රාහුල භාවනං භාවේහි. කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ මොකද කරන්න කියන්නේ? විහේසාසා පහිස්සති. මුදිතං රාහුල භාවනං භාවේහි. මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරතිසා පහිස්සති. උපෙක්ඛං රාහුල භාවනං භාවේහි. උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිස්සති. අසුභං රාහුල භාවනං භාවේහි. අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ
රාගෝසෝ පහිස්සති. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරනවා අනිච්ච සංඥාන් රාහුල භාවනම් භාවේහි. අනිච්ච සංඥාන් හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ අස්මිමානෝසෝ පහිස්සති. දැන් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ අස්මිමානය කියන්නේ කියලා. අපි දන්නවා මේ අපේ සිතේ තියෙනවා කැමැත්ත කියලා එකක්. මේ කැමැත්තෙන් අපි මොකද කරන්නේ? මේ කැමැත්තෙන් අපි බැඳෙනවා. අපි බැඳෙනවා. මොනකටද බැඳෙන්නේ? පංචස්කන්ධයට. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයට බැඳෙනවා. මගේ කරගන්නවා, අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා. ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. එකතු කරගන්නවා. මගේ කරගන්නවා. ඇයි එහෙම මගේ කරගන්නේ? මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් කියලා. අන්න ඒකට කියනවා නිච්ච කරගන්නවා කියලා. එහෙනම් මං අහනවා ඇයි මම මෙහෙම නිච්ච කරගන්නේ? ඒ නිච්ච කර ගැනීමෙන් මම ලබන ලාභය ප්‍රතිලාභය මොකද්ද? නිච්ච කරගන්නකොට අල්ල ගන්නකොට එකතු කරගන්නකොට මගේ කරගන්නකොට තමයි මම සතුටක් සුඛයක් ආස්වාදයක් ලබන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් මම සුඛයක් විඳිනවා. සතුටක් විඳිනවා. ආස්වාදයක් ලබනවා. එහෙනම් මම දැන් අහනවා ඇයි මම මෙහෙම මගේ කරගනිමින් මෙන්න මේ විදිහට නිච්ච කරගනිමින් මෙහෙම සතුටක් සුඛයක් ආස්වාදයක් විඳින්නේ? මම හිතනවා මම දකිනවා නිච්ච කරගෙන මගේ කරගෙන මෙහෙම සතුටක් සුඛයක් ආස්වාදයක් විඳින එක තමා මට මේ ලෝකේ කරගන්න තියෙන ඉහළම වටිනාම දේ කියලා. ඒකයි තේරුම් ගන්න. මම ඒක තමා මේ සාරයි කියලා දකින්නේ. ඒ කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එකතු කරගන්න එක මගේ කරගෙන ගන්න එක අල්ල ගන්න එක මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්න එක එහෙම උපාදානය කරගෙන මගේ කරගෙන සතුටක් සුඛයක් ආස්වාදයක් විඳින එක තමයි මට කරගන්න පුළුවන් ඉහළම වටිනාම දේ සාරවත්ම දේ අර්ථාන්විතම දේ සාර්ථකම දේ කියලා දකිනවා. ඒක මගේ දැක්මක්. සංසාර දිට්ඨිය කියලත් බුදුහාමුදුරුවෝකට දේශනා කරලා තියෙනවා. සංසාර දිට්ඨිය. මේ සංසාර දිට්ඨියෙන් තමයි ඔය ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒක නිසා මම ගන්නවා මම කූඤ්ඤයක් අරගෙන ගහ ගන්නවා මම කියලා. ඒ කූඤ්ඤ වටේට පුළුවන් තරම් මගේ කරගන්න කටයුතු කරනවා. මගේ කරගන්න බැරි වෙන ප්‍රමාණයට මාගේ කැමැත්ත පරිදි කියලා ගන්නවා. ඒක නිසා මා තුල සංකල්පයක් තියෙනවා. මම යයි ගැනීම සුදුසුයි. මගේ කර ගැනීම සුදුසුයි. මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුයි. අන්න ඒකට තමයි අත්ත කියලා කිව්වේ. අන්න එහෙමනම් මා තුල දැක්මක් තියෙනවා. ඒක තමයි සංසාර දිට්ඨිය. සංසාර දිට්ඨිය තමයි නිච්ච සුඛ අත්ත. ඔන්න ඕකේ එකතුව තමයි අස්මිමානය කියලා කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිච්ච කරගත්තට වැඩක් නැහැ. ඇයි? මාගේ කරගත්තට අල්ලගත්තට උපාදානය කරගත්තට වැඩක් නැහැ. ඇයි? ඒ කිසිම දෙයක් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න බෑ. මාගේ පාලනය යටතේ තියාගන්න බෑ. මාගේ වසඟය යටතේ තියාගන්න බෑ. කොයිහම් හෝ මොහොතක් උදා වෙනවාමයි ඒ නිච්ච කරගත්තු දේවල් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න බැරි වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා. ඒ කියන්නේ නිච්ච කරගත්තට වැඩක් නැහැ. මොකද වෙන්නේ? අනිච්ච වෙනවාමයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒකමයි අර බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කියලා. එහෙමනම් දැන් අහනවා
අර මම නිච්ච කරගත්තු දේවල්, මගේ කරගත්තු දේවල්, අල්ලගත්තු දේවල්, උපාදානය කරගත්තු දේවල්, මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් කියලා මගේ කරගත්තු දේවල්, නිච්ච කරගත්තු දේවල්, මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න බැරි වෙනකොට අර මම විඳමින් හිටපු සුඛයට, සතුටට, ආස්වාදයට මොකද වෙන්නේ? අන්න එදාට අර මම විඳමින් හිටපු සතුට, සුඛය, ආස්වාදය දුකක් බවට පත් වෙනවා. අර සුඛයම දුකක් බවට පත් වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න. අර මම විඳින්මින් හිටපු සුඛයම දුකක් බවට පත් වෙනවා. ඒක නිසා බුදුහාරු දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒක නිසා බුදුහාරු දේශනා කරනවා දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඔය මම ප්‍රියයි මනාපයි මගේ කරගන්නේ අල්ලගන්නේ ප්‍රියයි මනාපයි කියලා මගේ කරගන්නේ අල්ලගන්නේ උපාදානය කරගන්න දේවල් වලට මොකද වෙන්නේ? ඒක නිසා බුදුහාරෝ දේශනා කරනවා සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මම මේ ප්‍රියයි මනාපයි කියලා දැකලා ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ මේ ලෝකේ ලස්සන දේවල් නැහැ කියලා. ප්‍රියමනාප දේවල් නැහැ කියලා. මధుර දේවල් නැහැ කියලා. බුදුහාමුදුරෝ එහෙම දේශනා කළා නැහැ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපි ප්‍රියයි මනාපයි ලස්සනයි මధుරයි සුන්දරයි කියලා ඒ අල්ලගත්තට මගේ කරගත්තට උපාදානය කරගත්තට ඒ දේවල් වලට මොකද වෙන්නේ? සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මොහොතක් පාසා මොනවද වෙන්නේ ඒවට? වෙනස් වීමට ලක් වෙනවා. විපරිණාම ධර්මයට පත් වෙනවා. නානා භාවෝ විනා භාව. වෙනස් වීමට ලක් වෙනවා. විනාශ ස්වභාවයට පත් වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඔය මම මගේ කරගෙන අල්ලගෙන උපාදානය කරගෙන තියෙන මොන වගේ දේවල්ද? මොහොතක් පාසා වෙනස් වෙමින් විනාශ ස්වභාවයට හෙවත් විපරිණාමයට පත් වෙන දේවල්. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙමනම් මම යයි ගැනීම සුදුසුද? මගේ කර ගැනීම සුදුසුද? මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුද? ගත්තොත් මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. එහෙමත් නැත්නම් සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා විපරිණාම ධම්මා යදා පඤ්ඤාය පස්සති. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය යමෙක් පසක් කොට අද්දක ගනීද අත නිබ්බින්දති දුක්ඛී. අන්න ඒ පුද්ගලයාට පුළුවන් එතනදීම මේ දුකෙන් මිදී නිදහස් වෙන්න. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි මේ විමුක්ති මාර්ගය. මේ දුකින් මිදී නිදහස් වෙන්න තියෙන මාර්ගය. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන යමෙකුට පුළුවන් නම් මෙන්න මේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව ප්‍රහාණය කරන්නත් දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව ප්‍රහාණය කරන්නත් අනාත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥාව ප්‍රහාණය කරන්නත්. ඒ කියන්නේ ඒකට තමයි කිව්වේ අනිච්ච සංඥාව භාවිතා කරලා මොකද කරන්න ඕනේ? අස්මිමානෝසෝ පහිස්සති. ඕකයි තේරුම් ගන්න ඕනේ. ඒක සෙන් අපි තේරුම් ගත්තා පළවෙනි කාරණා 6. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න පාන කළ යුතු දේ. පාන. එහෙනම් මෙන්න ආන කළ යුතු දේ.
ඕක තමයි 7 වෙනි අංගය. දැන් අපිට බොහොම පැහැදිලි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන යමෙකුට පුළුවන් නම් මේ රාහුල හාමුදුරන්ට දේශනා කළ ආකාරයටම මෙන්න මේ විදිහට සිත පිරිසුදු කරගන්න. ඒ සිත නික්ලේශී සිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස උපසම්පදා. එහෙනම් ඒ සිතට මොකද වෙන්නේ? සචිත්ත පරියෝදපන. සෝචිත්තය පරිපූර්ණ වශයෙන් දපනය වෙනවා. ඒතම් බුද්ධ අනුශාසන. ඒකමයි මෙතනත් තේරුම් ගන්න ඕන. ඒ වගේම මෙතන තියෙනවා තවත් දෙයක් අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ට මෙතන තවත් දෙයක් විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන මෙත්තානුස්සතිය විග්‍රහ කරලා තියෙනවා. මෙත්තානුස්සතිය විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මරණානුස්සතිය විග්‍රහ කරලා තියෙනවා. ඒ විතරක්ද අසුභානුස්සතියත් විග්‍රහ කරලා තියෙනවා. අන්න එහෙනම් මේ සතර කමඨහන් වල මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් යමෙක් අපි තේරුම් ගන්න ඕන යමෙක් මෙත්තානුස්සතිය වඩනවා නම්, අසුභානුස්සතිය වඩනවා නම්, මරණානුස්සතිය වඩනවා නම් බුද්ධානුස්සතිය වැඩෙනවා. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ට මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ? සතර කමඨහන්. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉති ඉමා චතුරාර්යකා භික්ඛු භාවීය සීල. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙතනදී තවත් දෙයක් තියෙනවා. අපි විග්‍රහ කරලා තියෙනවා අර බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන මේ පින්කම් වල ආනිසංශ. පින්කම් වල ආනිසංශ. අර වේලාම සූත්‍රයේ දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ අපිත් එක පෙන්නලා දීලා තියෙනවා මේ පින්කම් සහ ඒ පින්කම් වල ආනිසංශය. එතකොට අපි දන්නවා මේ ලෝකේ වැඩිම ආනිසංශ තියෙන පින්කම මොකද්ද? ඒක තමයි අනිච්ච සංඥාව වැඩිම. මෙන්න එහෙනම් මේ ලෝකයේ තියෙන වැඩිම ආනිසංශ තියෙන පින්කම අනිච්ච සංඥාව වැඩි. එහෙනම් මොකද්ද මේ ලෝකේ අනිච්ච සංඥාව වැඩිම පළවෙනියටම ආනිසංශ තියෙන පින්කම නම් ඊට පල්ලෙන් තියෙන වැඩිම ආනිසංශ තියෙන පින්කම මොකද්ද? ඒක තමයි මෙත්තානුස්සතිය, ආර්ය මෛත්‍රිය පැතිරවීම. මෙන්න එහෙනම් දෙවෙනියට වැඩිම ආනිසංශ තියෙන පින්කම. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ට පෙන්නලා දීලා තියෙනවා මෙතන මේ ලෝකයේ තියෙන ලොකුම පින්කම් දෙක කරගන්න ආකාරය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මෙතනදී සමත විපස්සනා වශයෙන්ුත් මේ සතර කමඨහන්ම තමයි පෙන්නලා දීලා තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ආකාරයකට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට මේ ප්‍රාහණය කර යුතු දේ ප්‍රාහණය කරනවා නම්, ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරනවා නම්, ඒ කියන්නේ ආන පාන කරනවා නම් මේ සිත පරිපූර්ණ වශයෙන්ම නික්ලේශී සිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි සතර කමඨහන් වඩනවා නම්, ආනපාන සති සමාධිය වඩනවා නම් මේ සිත සම්පූර්ණයෙන්ම නික්ලේශී සිතක් බවට පත් වෙනවා. ඒක නිසා මෙතනදී බොහොම පැහැදිලි අපි ආනපාන සති සමාධිය වඩනවා කියලා මොකද කරන්න ඕනේ කියලා. ඕකමයි අර බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපිට අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. අසේවනාච බාලානං මේ සිතේ උපදින බාලයෝ ආශ්‍රය කරන්න එපා කිව්වා. කවුද මේ සිතේ උපදින බාලයෝ? මෙන්න ඉන්නවා සිතේ උපදින බාලයෝ. ව්‍යාපාදේ, විහේසා, අරති, පටිගෝ, රාගෝ, අස්මිමානෝ. එහෙමත් නැත්නම් නෙච්ච, සුඛ,
එහෙනම් කවුද සිතේ උපදින පඬිතුයෝ? ඒ අය තමයි. මෙත්තං, කරුණං, මුදිතං, උපේක්ඛං, අසුභං, අනිච්ච සංඥා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ දුකින් මිදී නිදහස් වෙන්න මොකද කරන්න කියන්නේ? මෙන්න මේ බාලයෝ ආශ්‍රය කරන්න එපා. මෙන්න මේ පඬිතුයෝ ආශ්‍රය කරන්න. ඒක තමයි මේ දුකින් මිදී නිදහස් වෙන්න තියෙන මාර්ගය. එහෙනම් දැන් අපිට තේරෙනවා ඔය හැම දෙයකින්ම විග්‍රහ කරලා තියෙන්නේ එකම දෙයක්. මේ දුකින් මිදී නිදහස් වෙන්නත් මේ පිරිසිදු සිතක් ඇති කරගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒක නිසා මෙතනදී බොහොම පැහැදිලි දෙයක් තියෙනවා අපිට. ඒක තමයි මේ බුද්ධ දේශනාවේ කොහෙවත්වත් ඔය ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් හෙවත් ඔය වායෝ කසිනය වැඩිවීමක් නැහැ. මෙතන හැම එකක් නැහැ. ආන පාන අස්ස පස්ස. බොහොම පැහැදිලි. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඔය බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු ඔය වායෝ කසිනය හෙවත් ආනපාන ප්‍රාණයාම භාවනාව භාවිතා කළා. ඒක හොඳයි. මොනාටද? අර බ්‍රහ්ම ලෝකවලට යන්න, ධ්‍යාන ලබන්න, අසඤ්ඤ වෙන්න. ඒ භාවනා ක්‍රමයේ භාවිතා කළා කියලා මේ සමුදය නිරෝධ කරන්න බෑ. මෙතනදී බොහොම පැහැදිලි අපිට සමුදය නිරෝධ කරන්න. මෙන්න සමුදය. ඒක නිරෝධ කරන්න ඕන. අන්න ඒ සඳහා නම් මෙන්න මේ සිත පිරිසිදු වෙන දේ ආශ්‍රය කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අර සතර සතිපට්ඨාන සූත්‍රය වගේම ආපහු නැවතත් මේක කරන ආකාරය විග්‍රහ කරනවා. මේක කරන ආකාරය විග්‍රහ. ඒ කියන්නේ මේ සතර කමඨහන් වඩන ආකාරය විග්‍රහ කරනවා. ඒකයි තේරුම් ගන්න. සතිපට්ඨානය කියන්නේ මේකයි. ඒක නිසා අර සතර සතිපට්ඨානෙදී කිව්වා වගේම ඔය සිත පිරිසිදු වෙන දේ ආශ්‍රය කරන්නත් සිත අපිරිසිදු වෙන දේ ප්‍රාහණය කරන්නත් පෙර සූදානමක් ඇති කරගන්න ඕන. මොකද්ද මේ පෙර සූදානම? ඒක තමයි අර අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසිදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්ස සති සතෝව පස්ස සති. අන්න ඒ විදිහට පෙර සූදානමක් ඇති කරගෙන මොකද කරන්න ඕනේ? අර තමාගේ මනට අර දීර්ඝ සංසාරේ පටන් අපි ඇති කරගත්තු ගති මුල් කරගෙන උපදින්න එන රාගය, ද්වේෂය, මෝහය මොකද කරන්න ඕනේ? විත රාගී, විත ද්වේෂී, විත මෝහී කරන්න ඕනේ. ඒකට තමයි කිව්වේ දීඝං වා කියලා. ඒ විතරක් හරියන්නේ. එහෙනම් රස්සංවා. මොකක්ද එන රස්සංවා කියලා කිව්වේ? අර ඇස කන නාසය දිව කය කියන පහටත් මේ වර්තමාන මොහොතේ රාගය, ද්වේෂය, මෝහය රූපයක් පටිච්ච වීම නිසා රාගය, ද්වේෂය, මෝහය උපදින්න එනවද? මේ වර්තමාන මොහොතේම ඒ රාගය, ද්වේෂය, මෝහයත් විත රාගී, විත ද්වේෂී, විත මෝහී කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා මෙතන තියෙන්නේ මන ආයතනයත් අනිත් ස්පර්ශ ආයතන පහත්. ඔක්කොම එකතුව 6යි. ඔකයි තේරුම් ගන්න. අපි සතර සතිපට්ඨානෙ විග්‍රහ කරලා තිනවා. සතර සතිපට්ඨානෙම තමයි ආපහු මේ රාහුල හාමුදුරන්ට විග්‍රහ කරලා දෙන්නේ. ඒක වගේම අවසානයේ ආපහු මොකක්ද කියන්නේ? ආපහු කියන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති කියන්නේ අර අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. අන්න ඒකයි තේරුම් ගන්න. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. ඒ කියන්නේ මරණානුස්සතිය. එහෙනම් යමෙක් මරණානුස්සතිය වඩනවා නම් මොකද වෙන්නේ? බුද්ධානුස්සතිය වැඩෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒක තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. ඒ කියන්නේ බුද්ධානුස්සතිය. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන
මේ කුඩා රාහුල හාමුදුරුවන්ට දේශනා කරලා තින්නේ සතර කමඨහන්මයි. එහෙමනම් සමුදය නිරෝධ කරන්න තියෙන එකම එක ක්‍රමවේදයයි. ඒ තමයි මේ සතර කමඨහන් වැඩිම. යමෙක් සතර කමඨහන් වඩයිද මේ සමුදය නිරෝධ කරනවා. ඒකයි තේරුම් ගන්න.